එළඹ අපි ව්‍යාපාරික සමාජ වගකීම පිළිබඳව මීට පෙර වීඩියෝ පටෙන් සම්පූර්ණ විග්‍රහයක් කරා. එතකොට අපි මේ වීඩියෝ පටෙන් සාකච්ඡා කරන ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරවල සමාජ වගකීම ඉටු විය යුතු පාර්ශව පිළිබඳව. අපිට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් ව්‍යාපාරවල සමාජීය වගකීම ඉටු විය යුතු පාර්ශව. ව්‍යාපාරවල සමාජීය වගකීම ඉටු විය යුතු පාර්ශව. එතකොට ව්‍යාපාරයකින් සමාජ වගකීම ඉටු විය යුතු පාර්ශව හතරක් අපිට ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙනවා ළමයි. එතකොට ව්‍යාපාරිකයින් ඒ සියලු පාර්ශවයන්ට සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. එතකොට ව්‍යාපාරයක් ඒගොල්ලන්ගේ සමාජ වගකීම ඉටු කළ යුතු පාර්ශව හතරක් ඉන්නවා. එතකොට ඒකෙන් එක පාර්ශවයක් තමයි ගනුදෙනු කරුවන්. ඒ වගේම දෙවැනි පාර්ශවය අපිට ගන්න පුළුවන් අයිතිකරුවන්. ඒ වගේම තුන්වෙනි පාර්ශවය අපිට ගන්න පුළුවන් සේවකයන්. ඒ වගේම හතරවෙනි පාර්ශවයට අපිට ගන්න පුළුවන් සමාජය. එතකොට ව්‍යාපාරවල සමාජ වගකීම ඉටු විය යුතු ප්‍රධාන පාර්ශව හතරයි. ඔබට ලියා ගන්න පුළුවන් පිළිතුර පහළට ලියා ගන්න. එක අයිතිකරුවන් මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. මම ඊට පස්සේ කරන්න පැහැදිලි කරන්න තියෙන කාරණාව පැහැදිලි කරන්න ඕන නිසා මේ විදිහට ලියාගත්තේ. ඔබ පහළට ලියා ගන්න හතර දෙනාම ගනුදෙනුකරුවන්, අයිතිකරුවන්, සේවකයින්, සමාජය කියන පාර්ශවයන් හතර. ගනුදෙනුකරුවන්, අයිතිකරුවන්, සේවකයින්, ඒ වගේම සමාජය කියන පාර්ශව හතරට තමයි ව්‍යාපාරිකින් ඒගොල්ලන්ගේ සමාජ වගකීම ඉටු කළ යුත්තේ. ගනුදෙනුකරුවන්, අයිතිකරුවන්, සේවකයින් සහ සමාජය. එතකොට අපි දැනගන්න ඕනේ ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන්ට ඉටු විය යුතු සමාජ වගකීම, ගනුදෙනුකරුවන්ට ඉටු විය යුතු සමාජ වගකීම. ඒ වගේම ව්‍යාපාරයකින් අයිතිකරුවන්ට ඉටු විය යුතු සමාජ වගකීම. ඒ වගේම ව්‍යාපාරයකින් සේවකයන්ට ඉටු විය යුතු සමාජ වගකීම. ඒ වගේම ව්‍යාපාරයෙන් සමස්ත සමාජයට ඉටු විය යුතු සමාජ වගකීම් මොනවාද කියලා වෙන වෙනම සාකච්ඡා කර යුතුයි. එතකොට ඔබට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් ඕනේ නම් ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම එහෙම අවශ්‍ය නැහැ. ඉතින් ගනුදෙනුකරුවන් වෙත කොයි වගේ සමාජ වගකීම් ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕනේද? ව්‍යාපාරයකින් ගනුදෙනුකරුවන්ට මොන වගේ වගකීම්ද ඉටු කරන්න ඕනේ කියන එක ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම්. එතකොට ව්‍යාපාරයක් මොන වගේ වගකීමක්ද ගනුදෙනුකරුවන් නැත්නම් පාරිභෝගිකයින් වෙනුවෙන් ඉටු කරන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තෙන්. එතකොට ගනුදෙනුකරුවන් වෙත ඉටු විය යුතු සමාජ වගකීම් අපි එකිනෙක සාකච්ඡා කරමු. එච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි අපිට හිතලා උනත් උත්තර ලියන්න පුළුවන්. එතකොට එක උත්තරයක් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. තාම අපි මේ කාරණා පුළුල්ව සාකච්ඡා කරලා නැහැ ළමයි. මේ පාරිභෝගික
අයිතිවාසිකම් ආරක්ෂා කරන එක නැත්නම් පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම ඔබ තාම ඉගෙනගෙන නැහැ. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවා. එතකොට ඒ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වෙන අයුරින් කටයුතු කරන්න ඕනේ ව්‍යාපාරිකයෝ. ඒවා කඩ කරන්න බෑ. ඒවා ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන පාරිභෝගික අයිතිවාසිකම් 8ක්. එතකොට අපිට එක වගකීමක් ලියන්න පුළුවන් ව්‍යාපාරිකයෝ ඉටු කළ යුතු අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම්. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක ඒ අයිතිවාසිකම් 8ම ආරක්ෂා කරන එක ව්‍යාපාරිකයන්ගේ වගකීමක්. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දෙවෙනි කාරණාව විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරද්දී ව්‍යාපාරිකයෝ හැමතිස්සෙම වග බලා ගන්න ඕනේ සාධාරණ විදියට කටයුතු කරන්න. පාරිභෝගිකයින්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම. පාරිභෝගිකයින්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම. පාරිභෝගිකයින්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාරිකයින්ගේ වගකීමක්. පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් ඉටු කිරීම. නැත්නම් සිදු කිරීම. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් පාරිභෝගිකයාට හානි වන සියලුම ආකාරයේ ක්‍රියාකාරකම් වලින් නැත්නම් කටයුතු වලින් පාරිභෝගිකයාව ආරක්ෂා කරන එක ව්‍යාපාරිකයින්ගේ වගකීමක් විදිහට අපි පෙන්වලා දෙනවා. පාරිභෝගිකයින්ට හානි විය හැකි පාරිභෝගිකයින්ට හානි විය හැකි සියලු ආකාරයේ උපද්‍රව වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. පාරිභෝගිකයාට හානි විය හැකි සියලු ආකාරයේ උපද්‍රව වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. පාරිභෝගිකයාට හානි විය හැකි සියලු ආකාරයේ උපද්‍රව වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. කියන්නේ පාරිභෝගිකයාට හානියක් නොකරන එක සෑම විටම ව්‍යාපාරිකයාගේ වගකීමක්. ඒ වගේම හතරවෙනි කාරණාව ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම ව්‍යාපාරිකයාගේ වගකීමක් පාරිභෝගිකයාට. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම. ඒ වගේම සාධාරණ මිලට භාණ්ඩ සැපයීම. සාධාරණ මිලට භාණ්ඩ සැපයීම ව්‍යාපාරිකයාගේ වගකීමක්. සාධාරණ මිලට භාණ්ඩ සැපයීම ඔබ දන්නවා මේ දවස්වල වෙලෙන්දෝ තමන්ට හිතු ගණන් වලට මිල ගණන් නියම කරලා භාණ්ඩ අලෙවි කිරීමක් අපිට වෙළඳ පොලේ දකින්න පුළුවන්. සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කිරීම ව්‍යාපාරිකයන්ගේ වගකීමක්. ඒ වගේම පාරිභෝගිකයා නොරැවටීම.
පාරිභෝගිකයා නොරැවටීමත් ව්‍යාපාරිකයා වගකීමක් රවට්ටලා බහන්න විකුණන එක නොමග යවලා බහන්න විකුණන එක වැරද්දක්. පාරිභෝගිකයා නොරැවටීම. ඒ වගේම තව අපිට ව්‍යාපාරිකයාගේ වගකීමක් විදිහට පෙන්නලා දෙන්න පුළුවන් පාරිභෝගිකයා වෙනුවෙන් ඉටු කළ යුතු රජය විසින් සම්මත කරලා තියෙන පාරිභෝගික නීති රීති සහ රෙගුලාසි පිළිපැදීම. රජය විසින් සම්මත කර ඇති පාරිභෝගික නීති රීති සහ රජය විසින් සම්මත කර ඇති පාරිභෝගික ආරක්ෂණ නීති රීති හා පාරිභෝගික ආරක්ෂණ නීති රීති හා රජය විසින් සම්මත කර ඇති පාරිභෝගික ආරක්ෂණ නීති රීති හා රෙගුලාසි පිළිපැදීම. පාරිභෝගික ආරක්ෂණ නීති රීති හා රෙගුලාසි පිළිපැදීම තාම අපි සාකච්ඡා කළා නැහැ. අපි ඊළඟ පාඩමෙන් ආචාර ධර්ම වලින් පසුව පාරිභෝගික ආරක්ෂණය කියන කොටසට එනවා. පාරිභෝගික ආරක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වන නීති රීති පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට රජය විසින් සම්මත කර ඇති පාරිභෝගික ආරක්ෂණ නීති රීති සහ රෙගුලාසි පිළිපැදීම අපි දන්නවා මෙරට පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන නීති විදිහට අපි සලකන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත. ඒතකොට ඉදිරියේදී ඒවා සාකච්ඡා කරන්න පුළුවන් අපිට. නීති රීති සහ රෙගුලාසි පිළිපැදීම. ඒ වගේම තව කාරණාවක් අපිට පෙන්ලා දෙන්න පුළුවන් 8 වෙනි 3 4 5 6 7 8 වෙනි කාරණාව විදිහට භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා විසින් දැනගත යුතු කරුණු භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා විසින් දැනගත යුතු පාරිභෝගිකයා විසින් දැනගත යුතු කරුණු නිවැරදිව නොසඟවා ඉදිරිපත් කිරීම. භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා විසින් දැනගත යුතු කරුණු භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා විසින් දැනගත යුතු කරුණු නිවැරදිව නොසඟවා ඉදිරිපත් කිරීමක් ව්‍යාපාරිකයාගෙන් පාරිභෝගිකයාට ඉටු විය යුතු ගනුදෙනු කරුවන්ට ඉටු විය යුතු සමාජ වගකීම් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් ළමයි. එතකොට අපි සාකච්ඡා කරේ ව්‍යාපාරිකයාගෙන් කොයි වගේ වගකීමක්ද වගකීම්ද පාරිභෝගිකයා නැත්නම් ගනුදෙනු කරුවෙකුට ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු ළමයි ව්‍යාපාරයකින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට මොන වගේ වගකීමක්ද ඉටු විය යුත්තේ කියලා. එතකොට අපි ලියාගමු පොඩි ප්‍රශ්නයක්. අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරවල සමාජ වගකීම නැත්නම් අයිතිකරුවන් සඳහා වූ ව්‍යාපාරවල සමාජ වගකීම. අනිත් ප්‍රශ්නේ එතකොට අයිතිකරුවන් සම්බන්ධයෙන් වූ ව්‍යාපාරවල සමාජ වගකීම. අයිතිකරුවන් සම්බන්ධයෙන් නැත්නම් අයිතිකරුවන් කෙරෙහි ව්‍යාපාරයක සමාජ වගකීම. අයිතිකරුවන් කෙරෙහි ව්‍යාපාරයක සමාජ වගකීම. එතකොට අයිතිකරුවන් කෙරෙහි මොන වගේ සමාජ වගකීමක්ද ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අයිතිකරුවන්ට ව්‍යාපාරය පැත්තෙන් මොනවාද ඉටු වෙන්න ඕන වගකීම් කියලා අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒතර ඔබ හොඳින්ම දන්නවා අයිතිකරුවන් වෙනුවෙන් විවිධ දේවල් ව්‍යාපාරය කළ යුතුයි. ඒතර එක කාරණාවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම. නේද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම ව්‍යාපාරයකින් අයිතිකරුවාට ඉටු වෙන්න ඕන වගකීමක් විදිහට පෙන්නලා දෙන්න පුළුවන්. අයිතිකරුගේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම.
අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම. ඒ වගේම දෙවැනි කාරණා විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන් සාධාරණ ලාභයක් උපයා දීම. සාධාරණ ලාභයක් උපයා දීම. සාධාරණ ලාභයක් උපයා දීම. නේද? යා යෙදූ ප්‍රාග්ධනයට. දෙක සාධාරණ ලාභයක් අයිතිකාරයාට උපයලා දෙන එක ව්‍යාපාරයක වගකීමක්. සාධාරණ ලාභයක් උපයා දීම. සාධාරණ ලාභයක් උපයා දීම. ඒ වගේම අයිතිකාරයාට මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් ඒවා ඉතා පැහැදිලිව විනිවිදභාවයකින් මේ තොරතුරු විධිමත්ව තියෙන්න ඕනේ. එතකොට අපි කියනවා මේ පැහැදිලි හා විනිවිදභාවයකින් යුතුව කළමනාකරන කටයුතු සිදු කිරීම. පැහැදිලි හා විනිවිදභාවයකින් යුතුව පැහැදිලි හා විනිවිද භාවයකින් යුතුව පැහැදිලි හා විනිවිද භාවයකින් යුතුව කළමනාකරන කටයුතු සිදු කිරීම. ඒ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් දැනගන්න පුළුවන් විදියට. අපි කියනවා ට්‍රාන්ස්පරන්සි කියලා විනිවිද භාවයකින්. පැහැදිලි හා විනිවිද භාවයකින් යුතුව කළමනාකරන කටයුතු සිදු කිරීම. කළමනාකරන කටයුතු සිදු කිරීම. ඒ වගේම හතරවෙනි වගකීම විදිහට අපිට පෙන්වන්න පුළුවන් මූල්‍ය වගවීමක් ඇති කිරීම. මූල්‍ය වගවීමක් ඇති කිරීම. මූල්‍ය වගවීමක් ඇති කිරීම. මූල්‍ය වගවීමක් ඇති කිරීම. මූල්‍ය වගවීමක් ඇති කරන්නේ නැතුව අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කරන්න බෑ. ඒ කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අය එහි සාර්ථක අසාර්ථක භාවයට අදාළ පාර්ශවයන්ට පිළිතුරු දෙන්න ඕනේ. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරයේ මූල්‍ය සම්පාදනයේ මූල්‍ය යෙදවීම හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සිදුවන ප්‍රතිඵල වලට අදාළ පාර්ශවයන් පිළිතුරු දෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ මූල්‍ය වගවීමක් ඇති කිරීම කියලා. මූල්‍ය වගවීමක් ඇති කිරීම. වගවීම කියලා කියන්නේ අදාළ කටයුත්තේ ප්‍රතිඵලයට තමන් හේතු ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ප්‍රතිඵලයට සාධාරණීකරණයක් තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි. තමන් කරපු කටයුත්තේ මූල්‍ය කටයුත්තේ ප්‍රතිඵලය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් නේද? හොඳ වුණත් ගැටලු සහගත නැහැ. නමුත් ඔබ ඒ කටයුත්තේ යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් ඒකට ඔබ පිළිතුරු දෙන්න ඕනේ කියන එක තමයි. ඒතර ආයතා ලෙස මුදල් පරිහරණය කරන්න ඔබට බැහැ. යම් කිසි අක්‍රමිකතාවයක් වුණොත් ඒ සම්බන්ධයෙන් ඔබ ඒකට හේතු දක්විය යුතුයි කියන එක තමයි මූල්‍ය වගවීමක් ඇති කිරීම කියලා කියන්නේ. මූල්‍ය වගවීමක් ඇති කිරීම. ඒ වගේම තව අයිතිකරුගෙන් ව්‍යාපාරයකින් අයිතිකරුට ඉෂ්ට වෙන්න ඕන වගකීමක් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ටිකක් සංකීර්ණ කාරණාවක් අපි ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද අපි ඒකට කියන්නේ? එකක් තමයි සංචිත ප්‍රාග්ධනීකරණය, ඒ වගේම හිමිකම් නිකුතුව. එතකොට අපි හිමිකම් නිකුතුව සහ හිමිකම් නිකුතුව අපි ප්‍රධාන වශයෙන් සමාගම් පාඩමේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නව විෂය නිදේශයේ නම් එච්චර ලොකුවට මේවා ගැන කතා කරන්න දාලා නැහැ. හිමිකම් නිකුතුව, ඒ වගේම සංචිත ප්‍රාග්ධනීකරණය වැනි ආර්ථික වාසි අයිතිකරුට හිමි කරලා දෙන එක. හිමිකම් නිකුතුව,
ඒ වගේම සංචිත ප්‍රාග්ධනීකරණය සංචිත ප්‍රාග්ධනීකරණය අපි සංචිත ප්‍රාග්ධනීකරණය පිළිබඳව 13 වසරේ තමයි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ මූල්‍ය කළමනාකරණයේදී. එතකොට ඉදිරියේදී ඒ පිළිබඳව ඔබට දැනගන්න අවස්ථාව ලැබේ මොකද්ද මේ සංචිත ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ. එතකොට හිමිකම් නිකුතුව සංචිත ප්‍රාග්ධනීකරණය වැනි ආර්ථික ප්‍රතිලාභ හිමි කර දීම. ආර්ථික ප්‍රතිලාභ හිමි කර දීම. හිමිකම් නිකුතුව සංචිත ප්‍රාග්ධනීකරණය වැනි ආර්ථික ප්‍රතිලාභ හිමි කර දීම. වගේම තව වගකීමක් අපිට පෙන්නලා දෙන්න පුළුවන් කාර්යක්ෂමව හා අවංකව කාර්යක්ෂමව හා අවංකව කළමනාකරණ කටයුතු සිදු කිරීම ව්‍යාපාර කටයුතු කරන එක. කාර්යක්ෂමව හා අවංකව කළමනාකරණ කටයුතු සිදු කිරීම. 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 අපිට ව්‍යාපාරයෙන් අයිතිකරුවන්ට ඉෂ්ට වෙන්න ඕන වගකීම් විදියට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට අපිට මේක පැහැදිලි කරන්න බැරි කාරණාවකට තියෙන්නේ හිමිකම් නිකුව සහ සංචිත ප්‍රාග්ධනීකරණය වෙනම සාකච්ඡා කරලා යුතුයි. ඒක අදාළ පාඩම් වලදී නමුත් ඕනේ නම් දාලා අදහසක් අපිට කියන්න පුළුවන්. දැන් හිමිකම් නිකුතුව අපි දන්නවා සමාගමක කොටස් නිකුත් කරන අවස්ථා තුනක් තියෙනවා. ප්‍රසිද්ධ නිකුතුව, ප්‍රසාද නිකුතුව සහ අයිතිවාසිකම් නිකුතුව. ප්‍රසිද්ධ නිකුතුව, ප්‍රසාද නිකුතුව සහ අයිතිවාසිකම් නැත්නම් අපි කියනවා හිමිකම් නිකුතුව කියලා. එතකොට සාමාන්‍ය මහජනතාවට කොටස් ගන්න පුළුවන් ප්‍රසිද්ධ නිකුතුවේදී විතරයි. ප්‍රසාද නිකුතුවට සහ හිමිකම් නිකුතුවට අයිතිවාසිකම ලැබෙන්නේ දැනට සමාගමේ සිටින කොටස්කරුවන්ට පමණයි. එතකොට දැනට සිටින කොටස්කරුවන්ට හිමිකම් නිකුතුවක් තුළින් කොටස් මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනවා සමාගමේ. එතකොට මේ වන විට ඔබ කොටස්කරුවෙක් නම් පමණයි. කොටස්කරුවෙක් කියන අයිතිකරුවෙක්නේ. පමණයි ඔබට හිමිකම් නිකුතුවට හිමිකම් ලිය කියන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට හිමිකම් නිකුතුවෙන් කොටස් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමාගම බොහෝ විට හිමිකම් නිකුතුවේදී සිද්ධ කරන්නේ සමාගමේ මූල්‍ය අවශ්‍යතා සඳහා බොහෝ විට කොටසක නාමිකාගේට වඩා දැන් අපි කොටසක නාමිකාගේ රුපියල් 10 නම් කොටසක නාමිකාගේ රුපියල් 8කට වගේ නිකුත් කිරීමක් මේකෙදි දකින්න පුළුවන්. එතකොට ඒකයි අයිතිකරුවට හිමි වෙන ආර්ථික ප්‍රතිලාභය කොටසක නාමිකාගේට වඩා අඩු වගේකට කොටස් නිකුත් කිරීමක් තමයි මේකේ දකින්න පුළුවන්. කොටසක් 10යි නම් කොටසක් 8 ගානේ ලබා ගැනීමේ හැකියාවක් දැන්ට සිටින කොටස්කරුවන්ට හිමිකම් නිකුතුවේදී ලැබෙනවා. ඒක තමයි එතකොට 10 කොටසක් 8ට ගන්නවා කියලා කියන්නේ රුපියල් 2ක ආර්ථික වාසියක් එක කොටසකින් කොටස්කරුවෙකුට ලැබෙනවා. එතකොට ඒකයි අපි කියන්නේ හිමිකම් නිකුතුව සහ සංචිත ප්‍රාග්ධනීකරණය වැනි ආර්ථික ප්‍රතිලාභ. පොඩි වාසියක් තියෙනවා 10 කොටසක් 8ට දුන්නම ඒ කොටස අරගෙන ගිහිල්ලා එළිය විකුණන්න පුළුවන්. 10 කොටසක් 8ක් ගෙවලානේ ගන්නේ. ඒතර එළියට ගිහිල්ලා 10ට විකුණලා රුපියල් 2ක ආර්ථික ලාභයක් මුක්ති විඳින්න අයිතිකරුවන්ට පුළුවන්. එතකොට සංචිත ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ සමාගමේ රඳවාගත්ත සංචිත සාමාන්‍ය කොටස් බවට පත් කරන එක තමයි සංචිත ප්‍රාග්ධනීකරණයේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. අපි මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් අදාළ පාඩම් වලදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන. එතනදී ඔබට මේ පිළිබඳව හොඳින් දැනගන්න පුළුවන්කමක් ලැබෙයි. මෙතනදී පැහැදිලි වුණ නැතත් හොඳයි. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු
සේවකයින් කෙරෙහි වූ ව්‍යාපාරික සමාජ වගකීම්. නැත්නම් සේවකයින් කෙරෙහි වූ සමාජ වගකීම්. කියන්නේ ව්‍යාපාරයකින් සේවකයින්ට ඉටු විය යුතු සමාජ වගකීම්. සේවකයින් කෙරෙහි වූ ව්‍යාපාරික සමාජ වගකීම්. ඕන විදිහකට ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. සේවකයින් කෙරෙහි ව්‍යාපාරික සමාජ වගකීම්. සේවකයින් කෙරෙහි ව්‍යාපාරික සමාජ වගකීම්. එතකොට මේ සේවකයින් කෙරෙහි ව්‍යාපාරයකට කොයි වගේ සමාජ වගකීමක්ද තියෙන්නේ? ඒක ඇත්තට අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ටිකක් ලේසි උත්තර දෙන්න. මේ සේවකයින් කෙරෙහි ව්‍යාපාරයකට තියෙන සමාජ වගකීම්, ව්‍යාපාරයකින් සේවකයාට ඉෂ්ට වෙන්න ඕන වගකීම් මොනවාද කියන එක. එතකොට ඔබ දන්නවා එකක් තමයි සාධාරණ වැටුපක් ලබා දීම ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕන දෙයක්. සාධාරණ වැටුපක් ලබා දීම. සාධාරණ වැටුපක් ලබා දීම. අපි සාධාරණ වැටුපක් කියලා කියන්නේ එයාගේ සේවයට සරිලන වැටුපක් සහ ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීම. සේවකයාගේ සේවයට සහ ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීම සාධාරණ වැටුපක් ලබා දීම ව්‍යාපාරයකින් සේවකයාට ඉෂ්ට වෙන්න ඕන දෙයක්. ඒ වගේම සේවකයාගේ රැකියා සුරක්ෂිතභාවයක් ඇති කරන එක. රැකියා සුරක්ෂිතභාවය. රැකියා සුරක්ෂිතභාවය. රැකියා සුරක්ෂිතභාවය. ඒ කියන්නේ ඔහුට අඛණ්ඩව ව්‍යාපාරයේ සේවය කරන්න පුළුවන් කියන විශ්වාසය තහවුරු කරන එක, ඒ සඳහා අවස්ථාව ලබා දෙන එක, රැකියාවේ සුරක්ෂිතභාවයක් ඇති කරන එක. රැකියා සුරක්ෂිතභාවය. ඒ වගේම සේවකයින්ගේ පඩියට අමතරව දෙන්න පුළුවන් විවිධ සුබ සාධන පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාර පහසුකම්, නිවාස පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ඒ වගේ විවිධ පහසුකම් ලබා දෙන්නත් පුළුවන්. එතකොට සේවක සුබ සාධන, සේවක සුබ සාධන, ඒ වගේම සේවකයාට හොඳ පුහුණුවක් ලබා දෙන එක, සේවකයාව හොඳට සංවර්ධනය කරන එක. සේවක පුහුණුව හා සංවර්ධනය. සේවක පුහුණුව හා සංවර්ධනය. සේවක පුහුණුව හා සංවර්ධනය. ඒ වගේම සේවකයාව අභිප්‍රේරණය කරන එක. එතකොට සේවකයාව එයාගේ කැමැත්තෙන් ආයතනයේ සේවය කරන තත්ත්වයට පත් කරගන්න එක ව්‍යාපාරිකයා වගකීමක්. එතකොට සේවකයාව අභිප්‍රේරණය කරන්න නම් සාධාරණ වැටුපක්, සේවකයාට අවශ්‍ය පහසුකම් වගේ දේවල් ලබා දෙන්න ඕනේ. සේවක අභිප්‍රේරණය. සේවක අභිප්‍රේරණය. සේවකයින් ඒගොල්ලන්ගේ කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයට පොළඹවා ගන්න කටයුතු කරන එක. බලෙන් නෙමෙයි, කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයට පොළඹවා ගන්න කටයුතු කරන එක ව්‍යාපාරිකයාගේ වගකීමක්. සේවක අභිප්‍රේරණය. එතකොට වෘත්තීය ආරක්ෂාව සැපයීම. වෘත්තීය ආරක්ෂාව සැපයීම. එතකොට සේවකයා සේවා නියුක්තව ඉන්නකොට සේවකයාට වෙන්න පුළුවන් සියලුම උපද්‍රවයන්ගෙන් සේවකයාව ආරක්ෂා කරන එක. අපි කියනවා වෘත්තීය ආරක්ෂාව කියලා. එතකොට වෘත්තීය අනතුරු හැදෙන්න පුළුවන්, වෘත්තීය අනතුරු වෙන්න පුළුවන්, වෘත්තීය රෝග ඇති වෙන්න පුළුවන්. නේද? පිලිස්සීම, විදුලි සැරවැදීම, මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වයින් සේවකයාව ආරක්ෂා කරන එක වෘත්තීය ආරක්ෂාව. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සැපයීම. සෞඛ්‍ය පහසුකම් සැපයීම. සෞඛ්‍ය පහසුකම් සැපයීම සිද්ධ වෙන්න ඕනේ ව්‍යාපාරිකයෙක් පැත්තෙන්. සෞඛ්‍ය පහසුකම් සැපයීම. ඒ වගේම
සේවකයාගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම. සේවකයින්ගේ ගරුත්වය සුරැකෙන අයුරෙන්. නැත්නම් සේවකයන්ගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම. ඒ කියන්නේ සතුන්ට වගේ සේවකයන් සලකන්න හොඳ නැහැ. සේවකයන්ගේ ගරුත්වය රැකෙන පරිදි ගරු කරන එකනේ. සේවකයන්ගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම. ඒ වගේම නම අපිට පෙන්නලා දෙන්න පුළුවන් කම්කරු නීති රීති පිළිපැදීම. කම්කරු නීති රීති පිළිපැදීම සේවකයෙකුගේ පැත්තෙන් වෙන්න ඕනේ. කම්කරු නීති රීති පිළිපැදීම. අර පාරිභෝගිකයෙකුගේ පැත්තෙන් පාරිභෝගික නීති රීති ව්‍යාපාරිකයා පිළිපදිනවා වගේම සේවකයාගේ පැත්තෙන් කම්කරු නීති රීති පිළිපැදීම. එතකොට කම්කරු අයිතීන් සුරැකීම, කම්කරු අයිතීන් සුරැකීම, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වගේම තමයි සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් ව්‍යාපාරිකයා පැත්තෙන් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවාඩු ලබා ගන්න රැකියා ගිවිසුමට අනුව නිවාඩු ලබා ගන්න සේවකයාට තියෙනවා අයිතියක්. ඒ අයිතිවාසිකම සේවකයන්ට ලැබෙන්න ඕන. කම්කරු අයිතීන් සුරැකීම. ඒ වගේම සියලු සේවකයන් සමානව සලකන එක, සමානාත්මතාව සුරැකීම. සමානාත්මතාව සුරැකීම. හැම කෙනාටම සමානව සලකන එක. ඒ වගේම යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම. යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම. ඒ කියන්නේ සේවකයාට නිවසින්දලා සේවා ස්ථානයට ආපුවම නේද? ඉතාම සුන්දර හිතකර පරිසරයක කටයුතු කරන්න අවශ්‍ය අවකාශය හදලා දෙන එක ව්‍යාපාරිකයෙකුගේ වගකීමක්. හොඳින් වාතාශ්‍රය ලැබෙන, හොඳින් ඉහිරු එළිය ලැබෙන නේද? හොඳ තැනක සේවකයාට කටයුතු කිරීමේ අවස්ථාව සැලසලා දෙන එකත් ව්‍යාපාරිකයාගේ වගකීමක්. ඔය විදිහට අපිට සේවකයාට ඊට යුතු වගකීම් ව්‍යාපාරිකයෙක් අතින් රාශියක් ළමයි පෙන්නලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරමු සමාජය කෙරෙහි ඇති වගකීම්. අන්තිම කාරණාව එතකොට සමාජය කෙරෙහි ඇති සමාජ වගකීම්. සමාජය කෙරෙහි ඇති ඕනනම් ව්‍යාපාරයක සමාජ වගකීම්. මොනවාද එතකොට සමාජය කෙරෙහි ව්‍යාපාරයක ඇති සමාජ වගකීම්? එතකොට දැන් අපි මෙතනදී ගත්තේ පෞද්ගලිකව ගන්නකරුවන්ට, පෞද්ගලිකව අයිතිකරුවන්ට, පෞද්ගලික සේවකයින්ට. මෙතනදී එහෙම නෙමෙයි අපි කතා කරන්නේ සමස්තයක් වශයෙන් පොදුවේ මුළු මහත් සමාජයේටම ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕන වගකීම් මොනවද කියන එක. සමාජය කෙරෙහි ඇති ව්‍යාපාරයක සමාජ වගකීම්. එතකොට මොකද්ද මේ සමාජය කෙරෙහි ඇති ව්‍යාපාරයක සමාජ වගකීම්? එතකොට අපිට පෙන්නලා දෙන්න පුළුවන් එකක් තමයි පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. ඔබ දන්නවා ඒක පාරිභෝගිකයාට, අයිතිකාරයාට, සේවකයාට නේද පෞද්ගලිකව ගොනු කරන්න පුළුවන් එකක් නෙමෙයි. පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කරන එක. එතකොට පරිසරය ආරක්ෂා කරේ නැත්නම් මේ පරිසර හානිය සමස්ත සමාජයටම සියලු දෙනාටම දැනෙන එකක්. එතකොට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම ව්‍යාපාරයක් සමස්ත සමාජය වෙනුවෙන් ඉටු කළ යුතු සමාජ වගකීමක්. පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. ඒ වගේම අපි මේ ඉස්සෙල්ලා කතා කරා හරිත නිෂ්පාදන සිදු කිරීම. හරිත නිෂ්පාදන සිදු කිරීම සමාජ වගකීමක් ව්‍යාපාරිකයන්ගෙන් සිද්ධ වෙන්න ඕනේ. හරිත නිෂ්පාදන සිදු කිරීම. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය අපි සාකච්ඡා කරා වේස්ට් මැනේජ්මන්ට් කියන එක.
අර 4R ආකෘතිය ගැන අපද්‍රව්‍ය කළමනාකරණය සිද්ධ වෙන්න ඕනේ ව්‍යාපාරිකගේ පැත්තෙන් සමස්ත සමාජයට අපද්‍රව්‍ය කළමනාකරණය ඒ වගේම නිසි පරිදි බදු ගෙවීම ව්‍යාපාරිකයන්ගේ වගකීමක් සමස්ත සමාජය වෙනුවෙන් නිසි පරිදි බදු ගෙවීම ඒ වගේම රැකියා සැපයීම නිසි පරිදි බදු ගෙවීම රැකියා සැපයීම ඒ වගේම ප්‍රජා සත්කාරක සේවා අපි අර කියපු සිරස ටීවී එකේ ගම්මැද්ද වගේ ප්‍රජා සත්කාරක සේවා එතකොට දෙරණ ආයතනයේ මනුසත් දෙරණ වගේ ප්‍රජා සත්කාරක සේවා සමස්ත සමාජයේටම සිද්ධ වෙන සුබ සාධන කටයුතු ප්‍රජා සත්කාරක සේවා ඒ වගේම පුණ්‍ය ආයතන නඩත්තු කිරීම ආගමික ආයතන පුණ්‍ය ආයතන නඩත්තු කිරීම ආර්ථික සංවර්ධනයට දායක වීම වගේ වගකීම් අපිට සමස්ත සමාජය වෙනුවෙන් ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕන වගකීම් විදිහට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට ළමයි අපි ඔය සාකච්ඡා කරේ ව්‍යාපාරවල සමාජ වගකීම ඉටු විය යුතු පාර්ශවයන් සහ ඒ එක් පාර්ශවයන්ට ව්‍යාපාරයේ පැත්තෙන් කොයි වගේ වගකීමක් ඉටු වෙන්න ඕනේද කියන කාරණා ටික තමයි අපි මේ සාකච්ඡා කරේ. එතකොට අපි ඊළඟ වීඩියෝ පටයෙන් අපි සාකච්ඡා කරමු සමාජ වගකීම සම්බන්ධයෙන් තියෙන ඊළඟ කාරණා පිළිබඳව.